ආයුබෝවන් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම සුබ උදෑසනක් වන්නට කියලා. මලක් පිපෙන හැටි දකින්න, එහි සුවඳ අත්විඳින්න. ගසක් වැඩෙන හැටි දකින්න, එහි පළදරන අපූර්ව විස්මය අත්දකින්න. ඔබට පරිසරයට ලං වෙන්න පුළුවන් නම් ඇත්තටම ඒක බොහොම විස්මයජනක අපූර්වතම කාරණාවක්. ඉතින් ඒ නිසා ආරාධනා කරනවා ඔබට පරිසරයට ආදරය කරන්න. එවිට පරිසරයත් ඔබට පෙරලා ආදරය කරાવી. ඒ පරිසර හිතකාමීත්වයට වටිනාකමක් එකතු කරන්න ඔබේ ගෙවත්ත හරහා පාර කපන බොහොම අපූරු ලෙන්ගතු ඉරිදාවේ සුපුරුදු සුන්දර වැඩසටහන My Garden එකයි ඔබ මේ විදියට එක්කාසු වෙලා ඉන්නේ. ගෙවතු වගාව ගැන ඔබව දැනුවත් කරන ඥානනය කරන ගමන් මාර්ගයේ හැමදාමත් ඔබට ආදරයෙන් බොහොම කරුණුකාරණා කියලා දෙන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම සහ වැවිලි කළමනාකරණ පීඨයේ උද්‍යාන විද්‍යාව සහ භූමි අලංකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය විශ්වජිත් කන්දේගම මැතිතුමන් අද දවසේදීත් ඔන්න අපේ My Garden වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙනවා. හැමදාමත් එතුමා අපිට බොහොම ආදරයෙන් කරුණුකාරණා කියලා දෙනවානේ. ඔබේ ගෙවත්ත සුන්දර ගෙවත්තක් කරගන්න අවශ්‍ය වටින කියන බොහොමයක් දේවල් එතුමා අපිට කියලා දෙනවා. සර් අපිට මුලින් කියන්නකෝ අපිට සම්පත් කළමනාකරණය ගැන සර් විටින් විට අපිට අදහස් පළ කරා. මොන විදියටද ශාමලී මහත්මියගේ ගෙවත්තේ සම්පත් කළමනාකරණය කරලා තියෙන්නේ සහ සම්පත් කළමනාකරණය කර ගැනීම මොන විදියටද ගෙවත්තක් වෙනුවෙන් වැදගත් වෙන්නේ? ඔව් කංචන. ඔබට මතක ඇති අපේ පළවෙනි වැඩසටහනේ අපි කිව්වා ගෙවතු වගාවක් පරිසර හිතකාමී ගෙවතු වගාවක් පවත්වාගෙන යනකොට ඊටාම වැදගත් වෙන කරුණ තමයි සම්පත් කළමනාකරණය. ඒ වගේම මේ සම්පත් මොනවද කියන එක අපි පැහැදිලි කරලා දුන්නා. අපි අද කතා කරන්න යන්නේ කාලය කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන්. මේ ගෙවත්තට ආවම අපිට බලන්න පුළුවන් විශේෂ දෙයක් තමයි මේ ගෙවත්තේ බොහොමයක් වැඩවලට යෙදෙන්නේ. මේ ගෙහිමියන්ගේ වැඩ කටයුතුත් එක්ක බැලුවාම ඊටාම කාර්ය බහුල ජීවිතයක් ගෙවන ජීවන රටාවක් තමයි මේ ගෙදර ඉන්න ගෙවිහිමියන්ට තියෙන්නේ. අපි හිතලා බලමු මෙහෙම. ගොඩක් වෙලාවට ගෙවත්තක් පවත්වාගෙන යන ගෙවත්තක් පවත්වාගෙන යෑමේදී අපිට වැදගත් වෙන කාරණේ තමයි අපි හිතනවා රාජකාරී කරන ගමන් එහෙම නැත්නම් රැකියාවක් කරන ගමන් එහෙම නැත්නම් ව්‍යාපාරයක් කරන ගමන් එහෙම නැත්නම් අධ්‍යාපන කටයුතු වල යෙදෙන ගමන් අපි කොහොමද ගෙවත්තක් වෙනුවෙන් අපේ කාලය යොදු කරන්න කියලා. අද අපිට අපි ඔබට පැහැදිලි කරන්න හදන්නේ අන්න ඒ පිළිබඳ තොරතුරු ටිකක්. අද අපි ඇවිල්ලා ඉන්නේ මේ ගෙවත්ත කළමනාකරණය කරගෙන යන ගෙහිමියන්ගේ තොරතුරු දිහා බැලුවාම ඔබට පෙනේවි ඒ ගෙවත්තක් පාලනය කර ගැනීම ඊතරම්ම අමාරු කාර්යයක් නොවන බව. මේ ගෙවත්තේ අද අපි ඇවිල්ලා ඉන්න මේ ගෙවත්තේ හිමිකාරිය ගුරුතුමියක්. ගුරුතුමිය තමන්ගේ රාජකාරී කරන ගමන් දරුවන්ගේ වැඩ කටයුතු කරන ගමන් ගෙදර තියෙන සියලුම වැඩ කටයුතු කරන ගමන් ලැබිලා තියෙන ඊටාම සුළු කාලයෙන් ගෙදර ඉන්න අනිත් සියලු දෙනාගේ සහයෝගයත් ඇතුව ඊටාම සාර්ථකව පරිසර හිතකාමී ගෙවත්තක් විනෝදාංශයක් හැටියට පවත්වාගෙන යනවා. මෙන්න මෙතනදී අපිට හොඳම නිදර්ශනයක් හැටියට බලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. එතුමියගෙන් ලැබුණු තොරතුරු අනුව මේ ගෙවත්තෙන් අමතර ආදායමක් ලබන්නත් පුළුවන්. දැන් මේ ගෙවත්ත දිහා තව සුළු මොහොතකින් අපිට බැලුවාම තේරෙයි මේ ගෙවත්ත තුල වැල් වර්ග එහෙම නැත්නම් වැල් භෝග වර්ග කහ ඉඟුරු මඤ්ඤොක්කා වගේ අලභෝග වර්ග විසිතුරු පැලෑටි වර්ග මල් වර්ග ඇතුළු රාශියක් භෝග වර්ග වවලා තියෙනවා. මේ ගෙවත්ත කළමනාකරණයේදී මේ ගිවිහිමියන් ඇතුළු සියලු දෙනා එකතු වෙලා ඊටාම සාර්ථකව විනෝදාංශයක් විදිහට ලැබිලා තියෙන ඊටාම පොඩි කාලයෙන් සාර්ථකව මේ ගෙවත්ත පවත්වාගෙන යනවා. ඔබටත් මටත් නිතරම හිතන දෙයක් තමයි ගෙවත්තක් පාලනය කරගෙන ගෙවත්තක් නඩත්තු කරගෙන වගාවන් වෙනුවෙන් කාලය ගත කරනවට වඩා වෙළඳ පොළට ගිහිල්ලා Tamanට අවශ්‍ය කරන එළවලු පළතුරු ටික ගෙනල්ලා ගෙදර පරිහරණය කරගත්තොත් මදිද කියන එක. ඒක මට විතරක් නෙවෙයි ඔබ සියලු දෙනාටම හිතෙන්න පුළුවන්. ඔබ සියලු දෙනාම කියලාත් ඇති. හැබැයි වෙළඳ පොළට යන කාලය වෙළඳ පොළ සිට ගෙදරට ගේන එළවලු පළතුරු වල තියෙන ගුණාත්මක භාවය එහෙම නැත්නම්
වෙළඳ පොලෙන් ගෙදරට ගෙන පළතුරු වලින් පාවිච්චියට නොසුදුසු තත්ත්වේ නිසා ඉවතලන ප්‍රමාණය ගැන ඔබ මෙතෙක් හිතලා නැතුව ඇති. එහෙම බැලුවාම ගෙවත්තක් පවත්වගෙන අපිට අවශ්‍ය කරන සියලුම දේවල් ඊටාම නැවුම් විදිහට පෝෂණ ගුණයෙන් වැඩි ඊටාම හොඳ ආහාර වේලක් නිර්මාණය කරගන්න තියෙන එකම සහ සුදුසුම අවස්ථාව තමයි ගෙවත්තක් පාලනය කර ගැනීම. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ ආචාර්ය විශ්වජිත් කන්දේගම මැතිතුමන්ට අද දවසේ දහසක් වැඩ රාජකාරී මැත්තේ වෙලාවක් වෙන් කරගෙන අපි වෙනුවෙන් අදත් මේ ගෙවත්තට සැපමිනියාට. ඉතින් ඒ වගේම තවදුරටත් ඔබට ගෙවතු වගාවේ නුගත හැකි පාඩම් බොහෝමයක් තියෙනවා. ඒ පිළිබඳවත් ඉදිරි වැඩසටහන් වලදී ඔබ හැම දිනම දැනුවත් කරන්න අපි සූදානම් වෙනවා. අපි අද දවසේ ඇවිල්ලා ඉන්නේ බොහොම සුන්දර අපූර්ව ලස්සන ගෙවත්තකට. මේ ගෙවත්තේ අයිතිකාරිය අපිත් එක්ක ඉන්නවා. ඒ තමයි නදීකා ශාමලී මහත්මිය. අපි මේ ඇවිල්ලා ඉන්නේ බණ්ඩාරගම මහබෙල්ලන ප්‍රදේශයේ පිහිටලා තියෙන අපූර්ව ගෙවත්තකට. ඇය වෘත්තීන් ගුරුවරියක්. ගුරුවරියක් වුණත් ඇය තමන්ගේ කාලය කළමනාකරණය කරගෙන කොහොම හරි තමන්ගේ ගෙවත්ත වෙනුවෙන් කාලය මිඩංගු කරනවා. මුලින්ම අපි අයගෙන් අහලා දැනගන්නට කැමති මහත්මිය අපිට කියන්නකෝ මොන විදියටද මේ ගෙවතු වගාවට යොමු වුණේ? ඔව් මම කුඩා කාලේ ඉඳලම දෙමව්පියන්ගේ ආభాෂය අනුව මම ගෙවතු වගාවට යොමු වුණා. මගේ තාත්තා ගොවියෙක්. ඒ නිසා තාත්තා තමයි මගේ පෙන්වීමේ යටතේ තමයි මම මේකට යොමු වුණේ. ඉතින් පුංචි කාලේ ගහට වැලට සතාට සිව්පාවට පරිසරයට ආදරය කරන්න ඔබ හුරුවන්න. එවිට ඔබටත් කවදා හරි දවසක පරිසරයෙන්ම සරු අස්වැන්නක් ලබා ගන්නට හැකියාව ලැබේ. එතුමිය හොඳ ආදර්ශයක් ලබා දෙනවා. ඇය පුංචි කාලේදී ගෙවතු වගාවට යොමු වෙනවා. ඇය අද හොඳ සුන්දර ගෙවත්තක අයිතිකාරියක්. ඉතින් ඇය වෘත්තීන් ගුරු වෘත්තියකෙක්නේ. ගුරුවරියක් විදියට කටයුතු කරන අතරවාරය අය ගෘහණියක්. ඉතින් මේ හැමදේම සමබර කරගෙන මේ සුන්දර ගෙවත්තේ වැඩ කටයුතු කරගෙන යන එක ඇත්තටම බොහොම අපූර්ව කාරණාවක්. අද ගෙවතු වගාව ගැන කතා කරද්දී අපි බොහොමයක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් කෝ අපිට ගෙවතු වගාවට කාලය. හැබැයි අපි එතුමියගෙන් අහලා බලමු කාලය කළමනාකරණය කරගෙන මොන විදියටද ගෙවතු වගාවේ නියැලෙන්නේ කියලා. ඔව් මම වෘත්තීන් ගුරුවරියක්. මම ගණන පන්තියක් 5 ශ්‍රේණිය. ඒ කියන්නේ අමාරුම පන්තියක තමයි අධ්‍යාපනය කටයුතු කරන්නේ. ශිෂ්‍යත්ව විභාගයේ සඳහා සූදානම් වෙන දරුවන්ට උගන්වන්නේ. ඉතින් ඒ අතරතුර මම ලැබෙන විවේක කාලයේ තමයි මම මේ ගෙවතු වගාවට යොමු වෙන්නේ. එහිදී මට ඇත්තටම ගොඩාක් උපදෙස් දෙන්නේ මගේ උපදෙස් දෙනවා අපිට කුෂිකර්ම නිලධාරි මහත්මිය නම් එහිලා නිරන්තරයෙන්ම මම ටික සොයා බලලා ඒගොල්ලෝ මට අවශ්‍ය උපදෙස් දෙනවා. මගේ ගෙවත සුන්දර වෙන්න එක හේතුවක් උනේ ඔවුන් දෙන උපදෙස් අනුව කටයුතු කිරීම. නිරන්තරයෙන්ම එනවා මට අවශ්‍ය ගැටලුවක් පැන නැගුණ අවස්ථාවක මම ඔවුන්ට කතා කරපු සැනින් ඒකට විසඳුමක් ලබා දීමට මගේ කුෂිකර්ම නිලධාරි මහත්මයාණන් කැප වෙලා කටයුතු කරා. ඒ අනුව මට ගෙදරිනුත් විශාල සහායක් ලැබුණා. ස්වාමියා දරුවෝ තුන් දෙනාත් එක්ක තමයි මම මේ ලස්සන සුන්දර ගෙවත්ත නිර්මාණය කරේ. ඒකේ විශේෂත්වය තමයි එතුමිය ගුරු වෘත්තිකයෙක් විදියට කටයුතු කළා. තමන්ගේම ගෙවත්තක් තුළ තමන් බොහොම අපූර්ව ආදායමක් තමන්ගේම ගෙවත්තෙන් උපයනවා. ඒ විශේෂත්වය ගැන අපි පොඩ්ඩක් කතා කරමුකෝ. මොන වගේ ආදායමක්ද ඔබතුමිය තමන්ගේ ගෙවතු වගාවෙන් ලබා ගන්නේ? අපිට දල වශයෙන් පුංචි අදහසක් ලබා දෙන්නකෝ. ඔව් මගේ ගෙවත්තේ භෝග වර්ග රාශියක් තියෙනවා. එතෙන්ද ගියාම අල වර්ග, ඊට පස්සේ කුළුබඩු වර්ග, එළවලු වර්ග, ඊට අමතරව තියෙන ඖෂධ වර්ගත් මම වගා කරලා තියෙනවා. විසිතුරු මල් තියෙනවා. ඒ හැම එකෙන්ම මම මානසික තෘප්තියක් ලබනවා එක පැත්තකින්. ඒ වගේම අපි ගහකොළත් එක්ක ජීවත් වෙනකොට අපිට ඇතිවන සියලුම ගැටලු निराකරණය කරගන්න එක තෝතැන්නක් තමයි පරිසරය කියන්නේ. ඒ හින්දා මම ගොඩක් වෙලාවට මේ ගෙවත්තෙන් තමයි විශාල තෘප්තියක් ලබනවා. මම ඒිට දැන් අපිට හොඳම උදාහරණය තමයි අපිට මේ ළඟදී මුහුණ පාන සිදුණු COVID-19 කාලය තුල මගේ ගෙවත්ත අංග සම්පූර්ණ එළවලු වලින් සම්පූර්ණ වෙලා තිබුණා. මම ඒ කාලය තුල මගේ අවට ගම්වාසීන්ට බෙදා දීමත් එක්කම විශාල ආදායමක් උපයා ගැනීමේ හැකියාවක් ලැබුණා. ඒ කියන්නේ දල වශයෙන් කිව්වොත් එහෙම අපිට රුපියල් 20000ක් 30000ක මුදලක් උපයා ගැනීමේ කාල සීමාවක් වුණා ඒ කාල සීමාව. ඉතින් ගෙදර ප්‍රයෝජනයට ගත්තා. මම ඇත්තටම ගෙදරට ගෙනන්නේ පිටින් කියලා ගේන ගොඩාක් සීමිත ප්‍රමාණයක්. ඒ කියන්නේ සත්ව ආහාර පමණයි මම පිටින් ගේන්නේ. අනිත් සියලුම දේ මගේ ගෙවත්තේ තියෙනවා. භෝග වර්ග 45ක් විතර වගේ මගේ ගෙවත්තේ තියෙනවා.
තමන්ගේම බිම් කඩක තමන්ගේම දෑතින් රෝපණය කරන බීජයක් පැලයක් අඟලින් අඟල අඩියෙන් අඩිය උස ගිහිල්ලා අවසානයේදී තමන්ගේම කෑම මේසට සරු අස්වැන්නක් ලබලා දෙද්දී ඒ ලැබෙන තෘප්තිය ඇත්තටම වචනවලට පෙරලන්න බෑ. මම හිතනවා ඒ වගේ තෘප්තියක් ලෝකයේ අනිත් කිසිදු තෘප්තියකට සම කළ නොහැකි කියලා. ඉතින් අධික මහත්මියට පණිවිඩයක් ඇති බලාගෙන ඉන්න ප්‍රේක්ෂක ජනතාවට දෙන්න ගෙවතු වගාව වෙනුවෙන් ඔවුන්ව දිරිමත් කරන්න උනන්දු කරන්න ඔබතුමීට මොන වගේ ආදර්ශයක්ද පණිවිඩයක්ද දැනුවත් කිරීමක්ද අපේ ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් තියන්නේ? ඇත්තටම ගෙවතු වගාව කිරීමෙන් මට දෙන්න තියෙන එකම පණිවිඩය තමයි අපි කාටත් කරන්න බැරි කියලා දෙයක් නැහැ. ඉඩ ප්‍රමාණය කාල කළමනාකරණය ඒ සියල්ලම තමාගේ අතේ තමයි තියෙන. අපිට කිසි කෙනෙක් උත්සාහවන්ත වුණොත් ලස්සන ගෙවත්තක් හදන්න පුළුවන්. හැම දිනකටම ආරාධනා කරන මම අපිට තියෙන සීමිත ඉඩ ප්‍රමාණයෙන් වුණත් ගෙවතු වගාවට යොමු වෙන්න ඒක යොමු වුණාට පස්සේ තමයි ඒක ලැබෙන තෘප්තිය තේරෙන්නේ. ඒ යොමු වුණ කෙනෙක් නැවත ඒෙන් මිදෙන්නේ නැහැ. ඒ කියන්නේ දිගටම පවත්වාගෙන යනවා. ඒ පවත්වාගෙන යාම තුළින් අපිට විශාල ආදායම් මාර්ගයක් වගේම මානසික තෘප්තියක් ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඔන්න ඉතින් කල නොහැක්කක් නොමැත. ඔබට උනන්දුවක් ඔබට උත්සාහයක් තියෙනවා නම් ඔබට තියෙන සීමිත සම්පත් උනත් පරිභෝජනය කරලා කළමනාකරණය කරගෙන ඔබටත් මෙතුමියගේ වගේ බොහොම අපූරු ලස්සන ගෙවත්තක් සැලසුම් කරන්න පුළුවන්. ඉතින් My Garden හරහා ඔබට සපයන අත්බැල තමයි එවැනි ගෙවත්තක් සැලසුම් කරගන්න අවශ්‍ය මග සහ මාර්ගය මං පෙත ඔබට විවර කරලා දෙන එක. ඉතින් ආරාධනා කරනවා My Garden සමගින් දිගින් දිගටම රැඳී සිටින්න කියලා. කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කියලා කියන්නේ ඕනම පරිසර හිතකාමී ගෙවත්තකට බොහොම අත්‍යවශ්‍ය අංගයක්නේ. මොකද ඔබ ගෙවත්තේ හදන පැලවලට නිසි ක්‍රමානුකූල පෝෂණයක් ලැබෙන බවට ඔබ සහතික කරගන්න ඕනේ. අපි අහලා තියෙනවානේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන්න විවිධාකාරයේ ක්‍රම තියෙනවා කියලා. අද දවසේ අපි සූදානම් වෙනවා ඔබට මේ පරිසර හිතකාමී ගෙවත්තේ ඉඳගෙන කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන්නේ නිසියාකාරව කොහොමද කියන කාරණාව දැනුවත් කරන්න. ඒ සඳහා හොඳම වෙලාවේ හොඳම පුද්ගලයෙක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ තමයි බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි උපදේශිකා චමරි මංජුලා මහත්මිය. චමරි මංජුලා මහත්මියගෙන් මම මුලින්ම අහන්න කැමතියි. කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන්නේ කොහොමද? අපිට ක්‍රමවේද ගණනාවක් භාවිතා කරන්න පුළුවන්. මොන ක්‍රමවේද වලින්ද අපි පරිසර හිතකාමී ගෙවත්තක කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරගන්නේ? කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා අපිට යොදා ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ගොඩ ක්‍රමය, වල ක්‍රමය, කෝටු රාමු ක්‍රමය සහ බඳුනක් තුළ කොම්පෝස්ට් නිපදවා ගැනීම. ගෙවත්තක් කියන්නේ සීමිත ඉඩකඩක් තියෙන ස්ථානයක්. ඉතින් අපි එතෙන්දී අපේ තියෙන ඉඩකඩ අනුව තියෙන ඉඩකඩ මැසුම්දායකව භාවිතා කරමින් කොම්පෝස්ට් නිෂ්පාදනයට යොමු වෙන්න ඕනේ. එතෙන්දී යොදා ගන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් තමයි බඳුනක් තුළ කොම්පෝස්ට් නිෂ්පාදනය කියන්නේ. අපිට කොම්පෝස්ට් නිෂ්පාදනයේදී භාවිතා කරන අමුද්‍රව්‍ය ගැන මම මුලින්ම සඳහන් කරන්නම්. අපිට යොදා ගන්න පුළුවන් කොළරොඩු. ඒ කියන්නේ පිදුරු අතුගාලා එකතු කරන කොළරොඩු ටික, තනකොළ කපලා එකතු වෙන ඒ ඉපනැල්ල, ඒ වගේම භෝගාවශේෂ මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම නයිට්‍රජන් බහුල ශාක පත්‍ර වර්ග, ග්ලිරිසීඩියා, වල් සූරියකාන්ත, ඉපිල් මේ වගේ දේවල් අපිට යොදා ගන්න පුළුවන්. එමගින් කොම්පෝස්ට් වල තියෙන නයිට්‍රජන් පෝෂක වැඩි වෙලා කොම්පෝස්ට් වල අපේ ගුණාත්මය වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් භාවිතා කරන්න කෙසෙල් කඳ කැබලි. ඒ වගේම අපත ඉවතලන මුළුතැන්ගේ ඉවතලන ද්‍රව්‍ය. මේ වගේ දේවල් යොදාගෙන අපිට සාර්ථකව කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්න පුළුවන්. මම මේ කතා කළේ අපිට භාවිතා කරන්න පුළුවන් ශාක කොටස් ගැන විතරයි. අපිට කොම්පෝස්ට් වල ගුණාත්මය වැඩි කරගන්න නම් අනිවාර්යයෙන්ම සත්ව පොහොර එකතු කරගන්නත් ඕනේ. සත්ව පොහොර විදිහට ගොම, කුකුල් පොහොර, එළු පොහොර මේ වගේ දේවල් යොදා ගන්න පුළුවන්. දැන් අපි අද කතා කරන්නේ බඳුනක් තුල කොම්පෝස්ට් නිෂ්පාදනය කරගන්නේ කොහොමද කියලා. එතකොට මෙතන මේ තියෙන බඳුනේ අපිට සාර්ථකව කොම්පෝස්ට් නිපදවා ගන්න නම් අපි මේ බඳුනට යොදන්න ඕන ද්‍රව්‍ය අපිට පුළුවන්
නිවසේ අතුගාලා එකතු කරගන්න. ඒ කියන්නේ ගෙවත්තේ අපි අතුගාලා එකතු කරගන්න කොළ රොඩු ටික මේකට එකතු කරගන්න. ඒ වගේම මුළු තැන්ගේ අපද්‍රව්‍ය ටික එළවලු කැබලි එතකොට ඉවතලන ඉඳුල් මේ වගේ දේවල් අපිට යොදාගෙන කොම්පෝස්ට් නිෂ්පාදනයට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම සත්ව පොහොර අපිට හැකි ආකාරයෙන් මේකට එකතු කරන්න පුළුවන්. ඒ මගින් මේ කොම්පෝස්ට් වල ගුණාත්මය වැඩි කරගන්න පුළුවන්. බඳුන තුල කොම්පෝස්ට් නිෂ්පාදනය බොහෝ ගෙවතුවල සිදු කරනවා. නමුත් මෙහිදී සිද්ධ වෙලා තියෙන ගැටලුවක් තමයි අපිට ගොඩක් ගෙවතු වගාකරුවන් සඳහන් කරන්නේ මේකෙන් හරියට ඒ කියන්නේ මේ බඳුන භාවිතා කරලා කොම්පෝස්ට් නිපදවා ගැනීම අසීරු කාරණයක් කියලා. මෙතෙන්දී අපිට මග හැරෙන කරුණු කීපයක් තියෙනවා මේ බඳුන අපි නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද කියලා. දැන් මම පැහැදිලි කරලා දෙන්නම්. අපි බඳුන තුලට ද්‍රව්‍ය යොදනකොට අපිට මේ අපින් දැන් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරද්දී දාන්න ඕන අමුද්‍රව්‍ය ගැන කතා කරනවානේ. එතකොට අපි මේ දාන අමුද්‍රව්‍ය වලට අමතරව අපි නොදැමිය යුතු අමුද්‍රව්‍ය තියෙනවාද? ඒ කියන්නේ මේ දේවල් අපි කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයේදී භාවිතා නොකළ යුතුයි කියන තැන තියෙන අමුද්‍රව්‍ය මොනවාද? ඒ ගැනත් පොඩි අදහසක් කියන්නකෝ. ඔව් ඇත්තටම කොම්පෝස්ට් වලට එකතු නොකළ යුතු ද්‍රව්‍යයක් තියෙනවා. අපි දැන් මෙතෙන්ට යොදා ගන්න ඕනේ ස්වභාවික දි รา යන ද්‍රව්‍ය පමණයි. දිරා නොයන ද්‍රව්‍ය කියන්නේ ප්ලාස්ටික්, රෙදි කැබලි, නූල් ඒ වගේ දේවල් අපි මේකට එකතු කරන්නේ නැහැ. මොකද දැන් ගෙදරක නම් අපිට ඕ වගේ දේවල් නිතරම එකතු වෙන දේවල් නේ. ඒ වගේ දේවල් කොම්පෝස්ට් එකට යෙදුවොත් ඒක නොදිරන ද්‍රව්‍යයක් නිසා පරිසරයට එකතු කළාම පාරිසරික ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔන්න එහෙනම් ඔබේ ගෙවත්තේ අපද්‍රව්‍ය එළියට ඉවත දාද්දී ඔබ කොම්පෝස්ට් පොහොර සඳහා ඒ අපද්‍රව්‍ය භාවිතා කරනවා නම් නොදිරන අපද්‍රව්‍ය ටික පැත්තකින් තියලා දිරන අපද්‍රව්‍ය ටික විතරක් භාවිතා කරලා ඔබට කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර ගැනීම කරගන්නට පුළුවන්. මිස් ඒ වගේම තමයි සැලකිලිමත් වෙන්න ඕන කරුණක් තමයි මම දැන් සඳහන් කළා අපිට යොදා ගන්න පුළුවන් වියලි ද්‍රව්‍ය, ශාක පත්‍ර, මුළුතැන්ගේ අපද්‍රව්‍ය මේ වගේ දේවල් යොදන්න පුළුවන් කියලා. මේ කොම්පෝස්ට් නිපදවීමේදී සිදුවන තවත් අඩුපාඩුවක් තමයි මෙයට දර අලු එකතු කිරීම සිදු කරනවා ගොඩක් ගෙවතු වගාකරුවන් විසින්. දර අලු කියන්නේ ශාකවලට යොදන්න පුළුවන් අපිට අතිරේක පෝෂකයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. නමුත් කොම්පෝස්ට් වලට දර අලු එකතු කිරීම මගින් කොම්පෝස්ට් ජීර්ණය වීම ප්‍රමාද වෙනවා. මොකද අලු කියන්නේ බාෂ්මික ද්‍රව්‍යයක්. කොම්පෝස්ට් අපිට මේක ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය මගින් නිෂ්පාදනය වෙන ද්‍රව්‍යයක් නිසා අපි අලු යෙදුවහම මේකේ මාධ්‍ය බාෂ්මික වෙලා ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වයට බාධා පැමිණෙනවා. ඒ නිසා අපි අලු හෝ දහය අඟුරු වගේ දේවල් කොම්පෝස්ට් සමග මිශ්‍ර කරලා යොදන්න පුළුවන්. කොම්පෝස්ට් අපි හදාගත්තට පස්සේ එහෙම කොම්පෝස්ට් එක්ක අලු මිශ්‍ර කරලා අපිට භෝග වගාවට යෙදීම මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. නමුත් මේ බඳුන තුලට කිසිම වෙලාවක අලු යෙදීම සිදු නොකළ යුතු දෙයක්. දැන් මේ බඳුන භාවිතයේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ කොහොමද නිවැරදි විදිහට බඳුනක් අපි සකස ගන්න කියලා. ඔබට පෙනෙනවා ඇති මේ බඳුනේ වාතාශ්‍රය ලැබෙන්න සිදුරු සකස් කරලා තියෙනවා. ඔබ බඳුනක් සකස් කර ගන්නකොට මේ වගේ තරමක විශාල සිදුරු හදා ගන්න ඕනේ බඳුන තුලට හොඳින් වාතය ගමන් කරන විදිහට. මේ බැරල් එක භාවිතයේ තියෙන ප්‍රධාන ගැටලු කිහිපයක් තමයි දුගඳ හැමීම, පණුවන් නැතිවීම, ඒ වගේම මේ අපි යොදන ද්‍රව්‍ය කුණු වීමට භාජනය වීම. මේ ප්‍රශ්න නිරන්තරයෙන්ම මුහුණ පාන්න සිද්ධ වෙන ගැටලු. මේ ගැටලුව අපිට විසඳ ගන්න පුළුවන් මේ වගේ හොඳින් වාතාශ්‍රය ලැබෙන විදිහට බඳුන සකස් කර ගැනීම මගින්. ඒ වගේම අපි දැන් මේකට මම ඉස්සෙල්ලා සඳහන් කළා මුළුතැන්ගේ අපද්‍රව්‍ය යොදන්න පුළුවන් කියලා. අපි මුළුතැන්ගේ නිවතලන එළවලු කැබලි, පළතුරු වල අපද්‍රව්‍ය ටික ඒ වගේම ඉඳුල් පොල් කුඩු මේ වගේ දේවල් යොදා ගන්න පුළුවන්. නමුත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ ඒ වගේ දේවල් යොදනකොට තෙතමනය අඩු කරලා යොදන්න. දැන් පොල් කුඩු වගේ දෙයක් යොදනකොට අපිට පුළුවන් අවුවේ දවසක් විතර මේක වේලලා අරගෙන ඊට පස්සේ එකතු කරන්න. ඉඳුල් වගේ දේවල් දානකොට මේක මේ බඳුන තුල විසිරුවා හැරලා දාන්න. එහෙම නැත්නම් වියලි කොළ රොඩු ටිකක් එක්ක මිශ්‍ර කරලා දාන්න. ඒ ක්‍රමවලට යෙදීම මගින්
මේ බඳුන තුළ පණුවන් ඇතිවීම සිද්ධ වෙන්නේ නැහැ. අනිත් කාරණය තමයි දැන් අපි මේකට ක්‍රමක්‍රමයෙන් ද්‍රව්‍ය එකතු කරනකොට තදවීම සිද්ධ වෙනවා. ඒ තදවීම නිසා ඇතුළත වාතාශ්‍රය හොඳින් ගමන් කරන්නේ නැහැ. ඒ නිසා අපි යොදන ද්‍රව්‍ය කොම්පෝස්ට් කරණය නොවි කුණු වීමට ලක් වෙනවා. ඒ නිසා අපිට පුළුවන් සතියකට වරක්වත් මේ කොම්පෝස්ට් එක ටිකක් කලවම් කරන්න. ඒ කියන්නේ අපි යොදන ද්‍රව්‍ය ටික කලවම් කරන්න යම් ආධාරකයක් මගින්. එතකොට මේ ඇතුළත වාතාශ්‍රය දියුණු වෙනවා. අර තදවීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට සාර්ථකව කොම්පෝස්ට් නිපදවා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපි මේ බඳුනට පියනක් සකස් කරගන්න ඕනේ. දැන් අධික වැසි කාලයක නම් මේක තුළ වතුර රැස් වෙන්න පුළුවන්. ඒ නිසා පියනක් යොදා ගැනීම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. පියනක් නැත්නම් අපිට පුළුවන් පොලිතීන් එකකින් හරි වියාගත්ත පොල් අතු මේ වගේ දෙයකින් ආවරණය කරලා ඇතුළත තෙතමනය වැඩි නොවන විදිහට පවත්ව ගන්න. ඒ වගේම තමයි දැන් අපි පරීක්ෂා කරනකොට තෙතමනය වැඩි වගේ අපිට හැඟෙනවා නම් අපිට පුළුවන් දවසක් දෙකක් මේක අවුවට නිරාවරණය කරලා වැඩි තෙතමනය ඉවත් වෙන්න සලස්වන්න. ඒ ක්‍රම වලින් අපිට පුළුවන් මේ ද්‍රව්‍ය කුණු නොවි කොම්පෝස්ට් බවට සාර්ථකව පත් කරගන්න. මේ බඳුන බැලුවොත් අපිට මේ විදිහට මේ සකස් වෙච්ච කොම්පෝස්ට් තියෙනවා. මේ යටම තියෙන හොඳින් කොම්පෝස්ට් බවට පත් වෙලා තියෙනවා. මේ උඩ ඒ වගේ ජීර්ණය වෙමින් පවතින කොටස් දැක ගන්න පුළුවන්. මේ විදිහට සාර්ථක කොම්පෝස්ට් ටිකක් ඔබට ගෙවත්තේදී නිෂ්පාදනය කරගන්න පුළුවන්. අඩු ඉඩකඩකදී මේ වගේ ක්‍රමයක් භාවිතා කිරීම මගින්. ඕනම දෙයක් කරගෙන යද්දී ගැටලු කරුණු කාරණා කියන්නේ බොහොම සාමාන්‍ය සුලභ දෙයක්. ඉතින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයේදී අපිට ඒ වගේ විවිධාකාර ගැටලු මතුවෙනවා. හැබැයි ඒ හැම ගැටලුවක්ම මග හරවාගෙන බොහොම සුළු ඉඩකඩක සීමිත ඉඩකඩක සාර්ථකව කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරගන්න හැටි අපිට කෘෂි උපදේශක මහත්මිය බොහොම විස්තරාත්මකව කියලා දුන්නා. ඉතින් ඔබටත් පුළුවන් මේ ක්‍රමය ඔබේ ගෙවත්තේදීත් හදා බලන්න. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ නදීකා ශාමලී මහත්මියක ගෙවත්තට. ඉතින් එතුමිය කොහොමද ප්‍රායෝගිකව කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරගන්නේ කියලා අපිට දැන් බලන්න පුළුවන්. ඉතින් ඒ අතරවාරේ අපි ආරාධනා කරනවා අපේ කෘෂි උපදේශක මහත්මියට මොන විදියටද මොන විදියේ අමුද්‍රව්‍යද අපි භාවිතා කරන්න ඕනේ කියලා පුංචි විස්තරාත්මක අදහසක් දක්වන්න. නදීකා ශාමලී මහත්මිය අපි කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරගන්න ආකාරය පොඩ්ඩක් අපේ ප්‍රේක්ෂකයන්ට පෙන්වමු. මම සඳහන් කළා වගේ අපිට පුළුවන් කොම්පෝස්ට් නිෂ්පාදනයේදී අපිට එකතු කරගන්න පුළුවන් අමු කොළ වර්ග, නයිට්‍රජන් බහුල ශාක පත්‍ර, ඒ වගේම අතුගාලා එකතු වෙන කොළ රොඩු ටික, නිවසේ මුළු තැන්ගෙන් ඉවතලන ද්‍රව්‍ය ටික, මේ වගේ දේවල් අපිට එදිනෙදා එකතු වෙන විදිහට මේ බැරල් එකට යොදන්න පුළුවන්. ඒක තමයි මේ ක්‍රමයේ තියෙන විශේෂත්වය. අපිට එදිනෙදා එකතු වෙන අපද්‍රව්‍ය ටික කළමනාකරණය කර ගැනීමේ හැකියාව තියෙනවා. අපිට මේ බැරල් ක්‍රමයට කොම්පෝස්ට් නිපදවා ගැනීමේදී එදිනෙදා එකතු වෙන විදිහට ද්‍රව්‍ය යොදන්න පුළුවන්. මම කලින් සඳහන් කළා අපිට භාවිතා කරන්න පුළුවන් ද්‍රව්‍ය. අමු කොළ වර්ග, වියලි කොළ රොඩු, නිවසේ මුළු තැන්ගෙන් ඉවතලන දේවල්, මේ වගේ දේවල් අපිට එදිනෙදා එකතු වෙන වෙලාවට යෙදීමේ හැකියාව තියෙනවා. නදීකා ශාමලී මහත්මිය තමන්ගේ නිවසෙන් ඉවතලන අපද්‍රව්‍ය ටික භාවිතා කරලා මෙන්න මේ විදියට තමයි මේ බැරල් ක්‍රමය භාවිතා කරලා නිවසේදී තමන්ගේ ගෙවත්තේදී කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන්නේ. මුලින්ම අපි කොළරොඩු ටිකක් දාගන්න ආකාරයයි මේ පේන්නේ. ඊළඟට පිළිවෙලින් ඔබට පේනවා එතුමිය තමන්ගේ නිවසේ ඉවතලන අපද්‍රව්‍ය මුළු තැන්ගේ අපද්‍රව්‍ය ටිකක් මෙන්න මේ විදියට කොම්පෝස්ට් බඳුනට එකතු පහදු කරගන්න ආකාරය. ඒ වගේම තව නිවසෙන් ඉවතලන අපද්‍රව්‍ය එකතු කරන ආකාරය අපිට පේනවා මේ පොල්ලෙලි මට පේන විදිහට තමන්ගේ ගෙවත්තේ ඉතුරු වෙන අපද්‍රව්‍ය. හරි. ඒ වගේම කොළරොඩු ටිකක් ස්වල්පයක් එකතු කරගන්න ආකාරයත් අපිට පේනවා. හරි. මේ අපද්‍රව්‍ය හැම එකක්ම එකතු කරලා අවසානයේ ඔබට පේනවා ඇති එතුමිය විසින් නයිට්‍රජනීය පොහොර
විදියට එකතු කරගන්න ආකාරය මිස් මේ අපි අවසානයේදී එකතු කරපු කොළ වර්ග නයිට්‍රජනීය පොහොරක් විදියට නේද භාවිතා කරන්නේ? දි รา පත් වීම ඒහා සම්බන්ධව මොනවා හරි කියන්න තියෙනවද? දැන් මෙතන මේ මෙතුමිය එකතු කරන ග්ලිරිසීඩියා සහ වල්සූරියකාන්ත කියන්නේ නයිට්‍රජන් පොහොර බහුල ශාකපත්‍ර. මේවා දි รา පත් වීමේ වේගය වැඩි. ඒ නිසා මේ වගේ දේවල් කොම්පෝස්ට් බඳුන තුලට එකතු කර ගැනීමෙන් අපිට අනිකුත් ද්‍රව්‍යවල ජීර්ණ වේගය වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ අනිකුත් ද්‍රව්‍ය ජීර්ණය කරන්න ඒක හොඳ උත්තේජකයක් වෙනවා. උත්තේජකයක් වෙනවා. ඔව්. අවසානයේදී අපිට පේනවා කලින් සාදාගත් කොම්පෝස්ට් පොහොර ටිකකුත් තමන්ගේ කොම්පෝස්ට් බඳුනට එකතු කරගන්න ආකාරය තුමිය විසින් මේ සම්බන්ධවත් අපි පුංචි පැහැදිලි කිරීමක් කරමුකෝ. ඇයි කලින් සාදාගත්ත කොම්පෝස්ට් පොහොර මේ විදියට අපද්‍රව්‍ය යෙදුවට පස්සේ දි รา පත් වන කාබනික අපද්‍රව්‍ය යෙදුවට පස්සේ කොම්පෝස්ට් බඳුනට එකතු කරගන්නේ? මේ කලින් සාදගත්ත කොම්පෝස්ට් වල කොම්පෝස්ට් ජීර්ණය කරන්න උපකාරී වන ශුද්‍ර ජීවීන් ජීවත් වෙනවා. අපිට දැන් මේ බඳුන තුලට යොදන ද්‍රව්‍ය ජීර්ණය කරගන්න ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍ය වෙනවා. අපි මේ විදිහට පරණ කොම්පෝස්ට් ටිකක් යොදලා මේ බඳුන තුලට ශුද්‍ර ජීවීන් හඳුන්වා දීම තමයි සිද්ධ කරන්නේ. මෙය අපි කොම්පෝස්ට් මොහුම් විදිහට හඳුන්වනවා. එමගින් මේ බඳුන තුලට අර ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ලැබීම මගින් අපිට කොම්පෝස්ට් නිෂ්පාදන වේගය වැඩි කරගන්න පුළුවන්. අපිට පුළුවන් මේ වගේ අවස්ථා කීපයකදී දැන් මම කලින් සඳහන් කළා අපිට එදිනෙදා එකතු වෙන ද්‍රව්‍ය බඳුන තුලට යොදන්න පුළුවන් කියලා. ඒ ආකාරයට බඳුන තුලට ද්‍රව්‍ය යොදනකොට අපිට සති දෙක තුනකට වරක් මේ වගේ මොහුම් පොඩ්ඩක් එකතු කිරීම මගින් කොම්පෝස්ට් ජීර්ණය වීමේ වේගය වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. දිනපතා මුහුම් යෙදීමේ අවශ්‍යතාවයක් නැහැ. දිනපතා යෙදීමේ අවශ්‍යතාවයක් නැහැ. සති 3කට 4කට වරක් යෙදීම හොඳටම ප්‍රමාණවත්. හරි. එතකොට මේ දැන් අපි මුලින්ම අපි කොම්පෝස්ට් බඳුනක් ඒ කියන්නේ මේ විදිහට බැරල් ක්‍රමයෙන් අපේ නිවසේ ස්ථාපිත කරනවා නම් ඒ සඳහා අපි මුලින්ම අපේ නිවසේ ඉවතලන අපද්‍රව්‍ය ටික මේ විදිහට බඳුනට දාගත්තට පස්සේ කලින් කොහෙන් හරි අපි ලබාගත් කොම්පෝස්ට් පොහොර ස්වල්පයක් මේ බඳුනට එකතු කිරීම අවශ්‍ය වෙනවද? මුහුමක් විදිහට එකතු කරන්න? මේ වගේ අර තට්ටු කීපයක් යොදලා ඊට පස්සේ එකතු කිරීම ප්‍රමාණවත්. අපිට පේනවා දැන් මොන විදිහටද නදීකා ශාමලී මහත්මිය තමන්ගේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය හවර කරලා කොම්පෝස්ට් පොහොර බඳුන වහන්නේ කියලා. ශමිලමිස් මේ කියන්නේ අපි සාමාන්‍යයෙන් කොම්පෝස්ට් පොහොර මේ විදිහට වැහුවට පස්සේ කොයිතරම් කාලයකින්ද අපිට කොම්පෝස්ට් පොහොර ලබා ගන්න පුළුවන්? මේ කාබනික අපද්‍රව්‍ය ටික බැරල් එක ඇතුළට දැම්මට පස්සේ කොච්චර කාලයක් යනවද දි รา පත් වෙලා කොම්පෝස්ට් පොහොරක් විදියට අපිට එළියට ගන්න? අපිට මාස 2කමාරක් 3ක් විතර යනකොට කොම්පෝස්ට් පොහොර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔබට පේනවා ඇති මේ දැන් අපේ අතේ තියෙන්නේ ශාමලී මහත්මියගේ ගෙවත්තෙන් නෙලාගත්ත සරු මිරිස් අස්වැන්න. ඉතින් ඔබට පේනවා ඇති එතුමියගේ ගෙවත්තේ බොහොම අපූර්ව මිරිස් වගාවක් තියෙනවානේ. ඒ මිරිස් වගාව ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු. මොකද මෙවැනි සරු අස්වැන්නක් අතේ තියාගෙන ඉඳෙද්දි ඒ පිළිබඳව කතා නොකළම බෑ. ඒ ගැන කතා කරමු අපි. ඒකෙන් තියෙන විශේෂත්වය තමයි ශාකයේ ගොඩාක් උසට යන්නේ නැහැ. ශාකේ ඉතාම පොඩි ඒවට අතු දරනවා. අතු දරන අතර පළදාව එක ගහකින් කිලෝ එකක වගේ ප්‍රමාණයක් සරු ගහකින් ලබා ගන්න පුළුවන්. ඉතින් මගේ නිවසට අවශ්‍ය කරන මිරිස් මම ගෙදරම හදා ගන්නවා. ඒ මට වියලි මිරිස් හොඳටම වේලෙන දීලා ගහේම ඉදෝලා මම ඒක යොදාගෙන කෑලි මිරිස් සහ මිරිස් බවට පත් කර ගන්නවා. ශාමලී මහත්මිය මේ අතේ තියෙන මිරිස් අස්වැන්න ගැන කතා කරද්දි මේ මොන ප්‍රභේදවල මිරිස් ඔබ ගෙවත්තේ වගා කරන්න ගන්න? ඒ ගැන අපි පොඩ්ඩක් ප්‍රේක්ෂකයන්ට කියමුකෝ. ඔව් මගේ දැන් මේ අතේ තියෙන MI2 කියන මිරිස් වර්ගය ඊට අමතරව මගේ ගෙවත්තේ තියෙනවා වැරණියා තියෙනවා කොච්චි වර්ග තියෙනවා එවැනි මිරිස් වර්ග කොච්චි වර්ග දෙකක් තුනක් වගේ තියෙනවා. කියන්නේ රතු පාට එක තියෙනවා දම් පාට කොච්චි එක තියෙනවා. ඒ වගේ මගේ ගෙදරට අවශ්‍ය මිරිස් ප්‍රමාණය මගේ ගෙදරින්ම මට සකස් කරගන්න පුළුවන්කම.
මේ මිරිස්සස් වැන්නේ විශේෂත්වයක් තියෙනවා. ශාමලී මහත්මිය තමන්ගෙම ගෙවැත්තේ වගා කරපු මිරිස්සස් වැන්නේ අතිරික්තය වියලලා හදාගත්ත වියලි මිරිස් වර්ගයක් වියලි මිරිස් තමයි මේ මගේ අතේ තියෙන්නේ. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ නිවසේ මිරිස් වගා කරනවා නම් මෙවැනි අතිරික්ත අස්වැන්නක් වේලීමට භාජනය කරලා වියලීමකට භාජනය කරලා කල් තබා ගන්න සහ ඔබේ දෛනික අවශ්‍යතාවය සපුර ගන්න කුළුබඩු අවශ්‍යතාවය සපුර ගන්න යොදා ගන්න. ඉතින් ඔබට ඒ යෝජනාව ඒ ආරාධනාව අපි My Garden වෙතින් විවෘතව කරනවා. ශාමලී මහත්මියගේ ගෙවත්තට ඇතුළු වෙන තැනම බොහොම අපූරු වගාවක් තියෙනවා. ඔබට පේනවා ඇති පසුබිමින් මට පේන විදියට නම් මේක ඉඟුරු වගාවක්. ඉඟුරු වගාව ගැනත් අපි පොඩ්ඩක් කතා බහ කරමු. ඔව්. මම ඉඟුරු වගාව යොදාගත්තේ ගෙදර අවශ්‍යතාවයත් කාලීන අවශ්‍යතාවයත් ගැන දෙකම සිතලා තමයි. මොකද අද අපිට ඉතාම අධික මිලක් වුණා මේ පසුගිය කාලේ කොවිඩ් කාලේ ඉඟුරු විස බීජ නාශකයක් වශයෙන් භාවිතා කරා. ඒ නිසා මම තීරණය කරා ඉඟුරු පාත්‍යයක් වගා කරන්න ඕනේ කියලා. මෙහිදී පාත්‍ය සකස් කිරීමේදී මම යොදාගත්තේ පොළොව මට්ටමේ සිට අඩි අඟල් 6ක් පමණ ඉස්සුවා. මොකද අල කුණු වීමකට වෙන්න පුළුවන්. වතුර රැඳීමක් සිදු වුණොත් අල කුණු වීමක් සිදු වෙන්න පුළුවන්. අපිට මේ පාත්‍ය නිර්මාණය කර ගනිද්දී මොනහරි විශේෂ කරුණු කාරණා තියෙනවද අවධාරණය කරන්න ඕනේ කාරණා? ඔව් දැන් මම මේ පාත්‍ය සකස් කිරීමේදී උළුකැට භාවිතා කරා. උළුකැට භාවිතා කරේ පස නැත්නම් සෝදා යාමට පත් වෙන්න පුළුවන්. ඒ නිසා උළුකැට භාවිතා කරා. මේකට යොදාගත්තේ දිරාගේ ශාක කොටස් තමයි දාලා තියෙන්නේ. ඊට අමතරව මම පුච්චලද 10ක් මතු පිට පස් කොම්පෝස් කියන ඒවා තමයි භාවිතා කරේ. මහත්මිය මේ පුච්චන ලද 10 පුංචි විශේෂත්වයක්. මම අනිත් පාත්තිවල මෙවැනි විශේෂත්වයක් දැක්කේ නැහැ. ඇයි අපි පුච්චන ලද 10 මේ වගාවට යොදාගත්තේ? 10 යොදාගෙන බලාපොරොත්තු වුණේ මේ පස බුරුල්ල පවත්වා ගැනීමයි වාතය හොඳට ලබා ගැනීමත් යන කරුණු දෙකම තමයි සලක තමයි 10 යොදාගත්තේ. ඒක පුච්චන ලද 10 එකතු කරේ ඔතකොට විස බීජ හරණයක් සිදු වෙලා නිසා. පහුගිය කාලේ COVID-19 වසංගත රෝගී තත්ත්වයක් එක්ක කහ කියලා කියන්නේ විස බීජ නාශකයක් විදියට අපි කොයි කාටත් නැතිවම බැරි වෙච්ච දෙයක්නේ. ඉතින් මේ වෙලාවේ මගේ අතේ තියෙන්නේ ඔබට පේනවා ඇති ශාමලී මහත්මියගේ ගෙවත්තෙන් නෙලාගත්ත සරු කහ අස්වැන්නක්. අපි කහ අස්වැන්න ගැන ශාමලී මහත්මියගෙන් අහලා දැනගන්න කැමතියි. ශාමලී මහත්මිය අපිට කියන්නකෝ ඔබේ කහ අස්වැන්න ගැන. ඔව් මම කහ වගාවට යොමු වෙලා තිබුණේ මගේ බුලත් පාත්තියේ තියෙන විස බීජ හරණය කරන ශාකයක් හැටියට. එහිදී මට ලැබුණු අතුරු ඵලයක් තමයි කහ අස්වැන්න. කහ පැලේ සිටවන්නේ ගලවන්නේ දෙසැම්බර් සහ ජනවාරි යන මාසවලදී. කහ සිටවන්නේ මාර්තු අප්‍රේල්වලදී. ඒ කහ පැලේ අපි ගලවනකොට හොඳටම කහ මිය ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ කල ඔක්කොම මලානික බවට පත් වෙලා දුඹුරු පැහැයෙන් තියෙනවා. ඊට අමතරව කහ මලකුත් එනවා ගහේ. ඉතින් දැන් අපේ ගෙදර මගේ ගෙවත්තේ දැන් තියෙන මේ කහ පඳුර අපිට පුළුවන් ඔයගලන්ට අරගෙන පෙන්නන්න. එහිදී සාමාන්‍යයෙන් අස්වැන්නක් ඇති. මොකෝ ඉන්ධන කාලේ නොවෙන නිසා මේකේ අල සාමාන්‍ය ප්‍රමාණයෙන් ඇති. අපිට මේ ආකාරයෙන් පේන්නේ එතුමිය කහ අස්වැන්න ලබා ගන්න ආකාරය. මේක අස්වනු නෙලන කාල සීමාව නොවුනත් ඔබට පේනවා ඇති හොඳ සරු කහ අස්වැන්නක් එතුමියගේ කහ පාත්තියේ තියෙනවා. ඉතා හොඳ කහ අස්වැන්නක් අපිට පේනවා. ශාමලී මහත්මිය අපිට කියන්නකෝ නියමිත කාලයේදී අපි අස්වැන්න ලබා ගත්තොත් අපිට මොන වගේ කහ අස්වැන්නක් මේ කහ පඳුරෙන් ලබා ගන්න තිබුණාද? දැනටත් හොඳ අස්වැන්නක් තියෙනවා. නමුත් මොන වගේ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්ද නියමිත කාලයේදී ගත්තොත්? අපි මේක අස්වැන්න නෙලන්නේ දෙසැම්බර් මාසයේ තමයි ගස්වැන්න නෙලන්න ඕනේ. අපි ඉක්මනින් ගැලෙව්වා. ඔක පෙන්වන්න අවශ්‍යතාවය නිසා දැන්ට මේක මගේ කහ පඳුරේ සාමාන්‍ය ග්‍රෑම් 500ක වගේ ප්‍රමාණය බරක් තියෙන කහ කෑල්ලක් තමයි තියෙන්නේ. අපි නියමිත කාලයට මේක ගැලෙවුවා නම් කිලෝ එකක් එකමාරක වගේ ප්‍රමාණයක් අපිට එක කහ ගහකින් ලබා ගන්න පුළුවන්. මෙහිදී භාවිතා කරලා තිබුණේ මම කහ පැලේ සිටවන භාවිතා කරේ කොම්පෝස්ට්. ඊට පස්සේ ගෙවත්තෙන් ඉවත් කරන ලද රොඩු තමයි යටටම යොදලා ඒ මත තමයි කොම්පෝස්ට් දැම්මේ. ඒ නිසා පස ඊටාම බුරුල් එහෙම සිටවන්න කියලා මට උපදෙස් දුන්නේ අපේ කුෂිකන උපදේශිකා මහත්මියන් දෙපළ. ඒ අනුව තමයි මම ක්‍රියා කරේ. පුළුවන් ගෙවත්තේ ලබාගත් ගහ ටික අපේ ගෙදර අවශ්‍යතාවය සඳහා සකස් කර ගැනීමේදී අපි කරන්න ඕනේ මේ නෙලාගත්ත කහ ටික හොඳින් සෝදන්න ඕනේ මුලින්ම. කළා ඊට පස්සේ
මේකෙදී අපි කහ සෝදනකොට කහවල කෑලි කැබෙන්න පුළුවන්. ඒ කැඩෙන හැම කෑල්ලක්ම අපිට ගන්න පුළුවන්. හොඳින් සේදීම සිදු කරන්න ඕනේ. ගෙවත්තෙන් නෙලාගත්ත කහ අස්වැන්න ඔබේ මුළුතැන් ගෙටෙද්දී එක පාරටම අපිට පාවිච්චි කරන්න බැනි ෂණිකව පාවිච්චි කරන්න බැහැ. ඒ සඳහා ක්‍රියාවලියක් ඔස්සේ යන්න ඕනේ. මොන වගේ ක්‍රියා පටිපාටියක්ද අපි අනුගමනය කරගන්නේ ඔබේ ගෙවත්තෙන් ලබාගත්ත මේ කහස්වැන්න මගේ අතේ තියෙන මේ කහකුඩු බවට පත්වෙද්දී. ඔව් නෙලාගත්තට කහ ටික හොඳින් සෝදන්න ඕනේ ප්‍රථමව. ඊට පස්සේ මේකේ තියෙනවා හොඳට පේනවා මුල් තියෙනවා සියුම් මුල් තියෙනවා. ඒ සියුම් මුල් ටික ඉවත් කරන්න. ඉවත් කරලා හොඳින් සෝදලා දින 2ක් පමණ අපිට පුළුවන් සාමාන්‍ය තියන්න. තියලා මේක වේලා ගන්න. නෑ වේලා ඉස්සෙල්ලා අපි මේක ජීවාණු කරන කියන්නේ උෂ්ණත්වය සාමාන්‍ය හොඳට නටන උෂ්ණත්වයේ තියෙන වතුරේ එකද රෙදි කැබැල්ලක් තම්බලා හරන නැත්නම් දැන් නම් ස්ටීමරයක් තියලා ඒක මත තියලා පැය භාගයක් වගේ තම්බ ගන්න පුළුවන්. තම්බගෙන ඉවරලා අපිට හොඳින් තැඹුණාද කියලා බලන්න පුළුවන්. කහ කෑල්ලක් දෙකට කැඩුනහම නූලක් මෙන් ඇදෙනවා. ඒ නූලක් වගේ ඇදෙනවා. අපේ කහ කෑල්ල හොඳට තැඹිලා තියෙනවා. ඒක අපිට පුළුවන් දින 2-3ක් මද පවනේ වේලන්න. තදවුවේ වේලන්නේ දවස් 2-3ක් මද පවනේ තමයි සෝදන්නේ. ඒ වේලන්නේ. ඒ වේලගත්ත ටික අපිට තදවුවේ දින 3-4ක් වේලලා ඊට පස්සේ අපිට ගෙදරින් පුළුවන් කුඩු පවට පත් කරගන්න. සොඳුරු ලස්සන ගෙවත්තක් හොයාගෙන ආපු වෙලාවේ දැන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා පමුණුගම කොට්ටාශයේ කෘෂි උපදේශිකා චමරි මහත්මිය. චමරි මහත්මියගෙන් අපි අහලා දැනගන්න කැමති මේ ගෙවත්ත දිහා අපි හොඳින් බලද්දි අපිට පේනවා කෙසෙල් ගස් ගෙවත්ත තැනින් තැන තියෙනවා. මේ කෙසෙල් වගාව ගැන කතා කරමුකෝ. මොකද අපි බලාගෙන ඉන්න ප්‍රේක්ෂක ජනතාව කැමති ඇති තමන්ගේ ගෙවත්තටත් කෙසෙල් වගාවක් විදියට ආදර්ශනය කරගන්න. ඒ පිළිබඳව පුංචි හැඳින්වීමක් අපිට දෙන්නකෝ. ඔව් ඇත්තටම කෙසෙල් කියන්නේ ගෙවතු වගාවක් සඳහා සාර්ථකව වගා කරන්න පුළුවන් පළතුරු භෝගයක්. කෙසෙල් ගහක් අපි සාමාන්‍යයෙන් අවුරුද්දක් යනකොට අස්වැන්න ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒ අවස්ථාව අපිට උදා වෙන්නේ අපි නිවැරදිව මේ කෙසෙල් පඳුර නඩත්තු කළොත් විතරයි. මම සරලව කියන්නම් අපි කොහොමද නිරෝගී කෙසෙල් පැලයක් රෝපණය කරගන්නේ කියලා ගෙවත්තේදී. අපිට මේ සඳහා නිරෝගී පැලයක් තෝරා ගන්න අවශ්‍ය වෙනවා. දැන් මේ පිටිපස්සෙන් අපිට පේනවා කෙසෙල් පැලයක්. මේ කෙසෙල් පැලය බොහොම නිරෝගීව වර්ධනය වුණු කෙසෙල් පැලයක්. අපි කෙසෙල් ගස්වල වර්ධනය වන පැල මොරෙය්‍යන් විදිහට හඳුන්වනවා. කෙසෙල් පැල මොරෙය්‍යන් වර්ග ආකාර 3කින් තියෙනවා. අපි වගා කිරීම සඳහා යොදාගන්නේ මෙවැනි නිරෝගී කඩුපත් මොරෙය්‍යෙක්. පඳුරෙන් හටගන්නා අනෙකුත් දිය මොරෙය්‍යන් සහ කන්‍යා මොරෙය්‍යන් කියන පැල වගාව සඳහා ඊතරම් යෝග්‍ය වන්නේ නැහැ. මෙවැනි නිරෝගී පැලයක් අපිට අවශ්‍ය වෙනවා නිරෝගී වගාවක් පවත්ව ගන්න නම්. චමරි මහත්මිය අපිට කියන්නකෝ බලන්න දැන් අපි දැන් ඔය කෙසෙල් පඳුරකින් එක පැලයක් ඔය කියන මොරෙය්‍යන් වෙන් කරලා අරගෙන ශේෂ්ත්‍රයේ හිටුවද්දි කිසියම් ආකාරයක දුර ප්‍රමාණයක් තියනවද? නිශ්චිත දුර ප්‍රමාණයක් තියනවද පැල දෙකක් අතර තිබිය යුතු වගේ? ඔව් පැල දෙකක් අතර මීටර් 3ක පරතරයක් පවත්වා ගන්න ඕනේ. කියන්නේ අපිට පේලි වශයෙන් වගා කරනවා නම් පැල සහ පේලි අතර මීටර් 3ක පරතර තබා ගැනීම අවශ්‍ය වෙනවා වගා කරනකොට. හරි. ඒ වගේම චමරි මහත්මිය අපිට කියන්නකෝ දැන් මව් පඳුරෙන් වෙන් කරගන්න මොරෙය්‍යෙක් අපි අලුත් ශේෂ්ත්‍රයක හිටුවද්දී අලුතින් රෝපණය කරද්දී මොන වගේ කරුණු කාරණා ගැනද අපි සැලකිලිමත් වෙන්න ඕනේ සහ මොන විදියටද අපි රෝපණය කරගත යුත්තේ? තාක්ෂණ වේදය ගැන අපිට පුංචි හැඳින්වීමක් අදහසක් ලබා දෙන්න පුළුවන්ද? මම කලින් සඳහන් කළ විදිහට අපි මව් ශාකයෙන් වෙන් කරගත්ත නිරෝගී කඩුපත් මොරෙය්‍යෙක් සිටුවීම සඳහා හොඳින් සූර්යාලෝකය ලැබෙන ස්ථානයක් තෝරගන්න ඕනේ. ඒ වගේම පුංචි බාධා කිරීමක් තියෙනවා. අපි කොහොමද කඩුපත් මොරෙය්‍යෙක් හඳුනගන්නේ හරියටම? ඔව් මම දැන් මේ පෙන්නුව විදිහට මේ පැලේ ආකාරයට මේ වගේ කුඩා පත්‍ර තමයි පිහිටන්නේ කඩු ආකාරයේ. ඔබට පේනවා ඇති මේ කෙසෙල් ශාකයේ කඩු ආකාරයේ පිහිටන කුඩා පත්‍ර තියෙනවා. ඒ ආකාරයෙන් තමයි ඔබට හඳුන ගන්න පුළුවන් රෝපණය කළ යුතු කෙසෙල් පැලෑටියක් මොන විදියටද ඔබ ශේෂ්ත්‍රයේ ස්ථාපිත කරගත යුත්තේ කියලා. අපි තාක්ෂණ වේදය ගැන පොඩ්ඩක් කතා කරමු. මොන විදියටද ස්ථාපිත කරගන්න ඕනේ? මොන වගේ ක්‍රමවේදයන්ද අපි අනුගමනය කරන්න ඕනේ? හොඳින් සූර්යාලෝකය ලැබෙන ස්ථානයක් තෝරගන්න ඕනේ. ඒ වගේම පස්සේ ජල වහනය දියුණු වෙන්න ඕනේ. කියන්නේ ජලයේ එක් වෙන තැනක් අපි තෝරගන්නේ නැහැ.
පළතුරු පැලයක් රෝපණය කරගන්න. ඒ වගේම අපි දැන් වල සකස් කරගන්නකොට කෙසෙල් පැලයක් සිටවීම සඳහා අඩියක් පළල තියෙන අඩියක් දිග අඩියක් ගැඹුර වලක් සදාගෙන අඩියක් පළල අඩියක් ගැඹුර අඩියක් දිග වලක් තමයි අපි කෙසෙල් පැලක් රෝපණය කරන්න යොදා ගන්න ඕනේ. ඒකේ මතු පිට පස් තට්ටුව වෙනම අයින් කර ගන්න ඕනේ. යටිපස වෙනම අයින් කර ගන්න ඕනේ. මේ මතු පිට පස එක්කලා අපිට පුළුවන් කාබනික පොහොර වර්ගයක් කලවම් කරන්න. මතු පිට පස් සහ කාබනික පොහොර සමාන ප්‍රමාණ වලින් අරගෙන ඊට පස්සේ ඒකෙන් අපි වල පුරවලා ඒකේ තමයි පැලය රෝපණය කරගන්නේ. සමරි මහත්මිය අපිට කියන්න පුළුවන්ද දැන් මේ හිටවගත්ත පැලය ශේෂ්ත්‍රයේ හිටවගත්ත පැලය අපි නඩත්තු කරන්නේ කොහොමද? පාලනය කරගන්නේ කොහොමද? මේ පිළිබඳව පොන්චි අදහසක් දක්වන්නකෝ. ඔව් කෙසෙල් පැලයක් අපි වර්ධනය වෙනකොට දැන් කෙසෙල් කියන්නේ පඳුරු ආකාරයට වර්ධනය වෙන ශාකයක්. මෙතෙන්දී අපි මුලින්ම හිටවගත්ත පැලය මාස 4ක් යනකම් වර්ධනය වෙන්න දෙනවා. ඒ එක්කලා මතුවෙන පැල අපි ක්ෂේත්‍රයෙන් ඉවත් කරන්න ඕනේ. ඒ කියන්නේ උගුල් වල අයින් කරනවා මතුවෙන පැල තනි ගහක් තමයි වර්ධනය වෙන්න දෙන්නේ මාස 4ක් යනතුරු. ඊට පස්සේ මාස 4කදී කඩුපත් මොරෙයියෙක්ට වර්ධනය වෙන්න ඉඩ සලස්වනවා. ඒ කියන්නේ අර අපි මුලින් හිටවගත්ත ගහයි තව එක පැලයකුයි තමයි තියෙන්නේ. මතුවෙන අනිත් පැල අපි අර වගේම කලින් කිව්වා වගේ ගලවලා ඉවත් කිරීම සිද්ධ කරනවා. ඊට පස්සේ නැවතත් මාස 4කින් අපි තව එක් පැලයක් වර්ධනය වෙන්න ඉඩ සලස්වනවා. එතකොට පඳුරේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ පැල 3යි. දැන් මේ පිටිපස්සෙන් ඔබට පේනවා ඇති ඒ විදිහට නිවැරදි ආකාරයට පඳුරු පාලනය කරපු කෙසෙල් පඳුරක් තමයි තියෙන්නේ. ඒ වගේම අපි මේ දැන් කෙසෙල් පරඬ ඒ කියන්නේ වියලි පාත්‍ර ඒ වගේ දේවල් ඉවත් කරලා කෙසෙල් ගහ පිරිසිදුව තියාගන්න ඕනේ. එහෙම තියාගත්තාම කෙසෙල් වලට එන රෝග පලිබෝධ හානි අපිට අඩු කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම පඳුරු පාලනය තුළින් හොඳ අස්වැන්නක් ඒ කියන්නේ විශාල කැනක් සහ විශාල ගෙඩි සහිත අස්වැන්නක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ශමරි මහත්මිය අපි මූලික අවස්ථාවේ පොහොර යෙදුවට පස්සේ අපි නැවත වතාවක් මේ කෙසෙල් පඳුරට පොහොර යෙදීමක් සිද්ධ වෙන්නේ නැහැ නේද? පොහොර යොදන්න පුළුවන් අපිට. දැන් අපි ගෙවතු වගාවක නම් කාබනික පොහොර යෙදීම තමයි නිර්දේශ කරන්නේ. එතකොට පැලේ හිටවනකොට අපි කාබනික පොහොර ඒ පැලේ හිටවන වලට එකතු කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් කොම්පෝස්ට් හෝ වෙනත් කාබනික පොහොර වර්ගයක් අපිට මාස 3න් 3ට වගේ මේ පඳුර වටා එකතු කරලා පසට මුල්ලු කරලා පසට එකතු කරන්න. සෑම ආරම්භයකටම අවසානයක් තියෙනවා වගේම සෑම අවසානයක් තුළම අලුත් ආරම්භයක බලාපොරොත්තු ලියලමින් වැඩෙනවා. ඉතින් අද දවසේ My Garden හරහා ඔබේ දැනුමට වටිනා කියන බොහෝමයක් දේවල් එකතු කර විශ්වාසය, එකතු කර තෘප්තිය අපේ හදවත්වල තියෙනවා. ඉතින් අපි අදට ගිහිල්ලා එන්නම්. හෙට දවසේදීත් එළඹෙන ඉරිදාවේදීත් සුපුරුදු විදියටම සුපුරුදු ලෙන්ගතුකමින් ඔබට වටිනා කියන බොහෝමයක් දේවල් එක්ක ඔබේ ගෙවත්ත ලස්සන කරන ක්‍රමෝපායන් එක්ක ඔබ හමුවන සුන්දර බලාපොරොත්තුව ඔබේ හදවතේ කෙලවරක ඉතිරි කළා. අපි ගිහින් එන්නම් ඔබට සුවදායි සතියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.